අපි හැමෝම දන්නවා අපි හරියම වාග්යවන්තයි. ඒ වාග්යවන්ත වෙන්න එකම හේතුවක් තියෙනවා. ඒ එකම හේතුව තමයි මේ දුර්ලභ වූ දෙයක් අපි අතර එහෙම යනවා. මේක කොච්චර දුර්ලභද කියනවනම් මේ ලෝකේ තියෙන මැණික් ජාත් දුර්ලභම මැණික් ජාතිය මේකට වඩා සුලභයි. අන්නේ තරම් දුර්ලභ වෙච්ච මහා මැණික අපේ මේ අත දැවටි යනවා හෙට මෙහෙට. ඔන්න ඔය නිසා අපි හරිම වාග්යවන්තයි. හැබැයි දැන් අපි උත්සාහ කරන්න ඕනේ මැණික අල්ලගන්න. පිරිසක් ඉන්නවා මැණිකට උරුමකම් කිව්වා ඒගොල්ලන්ගේ මුතුන් මිත්තෝ. ඒ ආගේ ඇහැ ගැටෙන මානෙවත් මේ මැණික නැහැ. නමුත් බොහෝම ඈත අතීත මුතුන් මිත්තෝ ඒකට උරුමකම් කියලා ඒකෙන් පළ ප්‍රයෝජන ගත්තා. අද ඔබ මොන තරම් වාසනාවන්තද කියනවනේ. මෙතන ඉන්න හැමෝම මේ මැණික යන්තම් හරි ස්පර්ශ කළා තියෙනවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ ඔන්න මැණික අල්ලගන්න. ඒක නිසා තමයි අපි නැවත නැවතත් මේ වගේ ධම් දේශනා ලෑස්ති කරලා ධර්මයේ ශ්‍රවණය කරන්න වැඩ කටයුතු ලෑස්ති කරගෙන. පුළුවන් තරම් මේ ධර්මය තව තවත් අවබෝධ කරගන්න. තව තවත් කඩ මේක අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඒකයි මම කියන්නේ ඔබ හැබැයි බෞද්ධයෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන ඔබ හැමතිස්සෙම හිතන්න. ඔබ දැන් ඔබට හිතෙන්න පුළුවන් මම බුදුහාමුදුරන්ට බුද්ධ පූජාවක් තියෙනවා. බුද්ධ පූජාවක් පවත්වන එක බොහොම හොඳයි. ඒතර ඔබ හොඳටම දන්න දෙයක් තමයි බුද්ධ පූජාව පැවැත්වුවා කියලා බුදුහාමුදුරුවෝ කියලා කන්නේ නැහැ කියලා. එහෙනම් තමන්ගේ චිත්ත ප්‍රසාදය තමයි උතන ඇති වෙන්න පින. එහෙනම් ඔය චිත්ත ප්‍රසාදය ඇති වෙන්නේ කවුරු කෙරෙහි දානේ දීලාද? ඔන්න උතනයි ප්‍රශ්නේ තියෙන්නේ. කවුරු කෙරෙහි දුන්න දාණයෙන්ද බුද්ධ පූජාව කියන එක සිද්ධ වෙන්නේ? එයාර හිතේ තියෙන ප්‍රසාදය ඇති වෙන්නේ. ඔබට පුළුවන් ඕනම කෙනෙකුට දානයක් දෙන්න. නේ? අද මේ ආපු පිරිසට දානයක් දුන්නද? දැන් ඒ අය ඒ ආහාරයේ තිබෙන රසායනික ශක්තිය පාවිච්චි කරලා මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරනවා. එතකොට මේ දුන්න දානේ මහත්ඵලයි මහානිසංසයි. මොකද මේ දානේ මේ දානේ දුන්නේ ඒක වළඳලි ඉවරලා කාලා බීලා නටලා සතුටු වෙන්න නෙමෙයි. අද මේ වෙලාවේ මේ මොහොතේම තවත් දාන සිද්ධ වෙනවා. යාළුවෝ ටිකකට එන්න කියනවා කන්න දෙනවා. ඒ කන්න දීලා ඉවරලා මොකද බජව දාලා නටනවා. එතකොට ඒ අය ඒ දානේ දුන්නේ මොකටද? තව කෙනෙක්ට බජව දාලා නටන්න. ඒ කියන්නේ තව කෙනෙක්ට අපාගත වෙන්න වැඩපිළිවෙලක් සකස් කරගන්න. නැත්නම් තවදුරටත් මේ භවයේ යන වැඩපිළිවෙලක් සකස් කරගන්න. නමුත් අද මෙතන දාන වේලක් දුන්නා. ඒ දාන වේල දුන්නේ මොකටද? මේ භවයේ මෙතනින් නවත්තලා මේ භවයේ උදුරලා දාලා මෙතනින් එහාට සුගතිගාමී වෙන්න. එහෙම නැත්නම් මේ භවයේ සම්පූර්ණයෙන්ම උදුරලා දාලා නිවන් දකින්න. මේ දුක සම්පූර්ණයෙන්ම දුරු කරලා දාන්න. එතකොට මේ දෙන දානේ මහත්ඵලයි මහානිසංසයි. ඇත්තටම අද මේ බණ ලෑස්ති කළේ බොහොම උතුම් කරුණාවක් මුල් කරගෙන. ඒහා සම්බන්ධ ඔබට තියෙන ගැටලුත් මේ අද ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලනවා. මොකද අපිට සාසන දෙකක් තියෙනවා. එකක් සීල සාසනේ අනිත් එක ප්‍රඥා සාසනේ. එතකොට මේ අපි ගොඩක් දුරට ප්‍රඥා සාසනය දේවල් තමයි කතා කරන්නේ. හැබැයි ඒ අතර ඔබට පුළුවන් මේ අපි මේ සමාජයේ දකින්න කියන දේ හරියට කරන්න. දේවල් අහලා දැනගන්න. ඒ දැනගෙන ඉවරලා අපි ඒක හරියට කරමු. ගොඩාක් කන මීට අදහස් කියලා අද පැත්තකට දාලා තියෙන ගොඩක් දේවල් තියෙනවා. බොහොම ධර්මානුකූල දේවල්. ඒ කාලේ මිනිස්සු ධර්මානුකූලව ඒක කළා. ඒ කාලේ හිටපු රහතන් වහන්සේලා කිසිම ආකාරයක ප්‍රතික්ෂේප කරන්න ගියේ නැහැ. ඒ කාලේ එහෙම ඇවිල්ලා දැන් ටික තාක්ෂණය දිවිලා එනකොට ඒ ඔක්කොම හනමිටි ගොඩට යනවා. ඒකෙල්ල ලැබෙන කෙරෙන විපත් පොඩි නෑ. අපි දන්නේ නැතුව අපි දරුවන්ට පුදුමාකාර විපත් සිද්ධ කරනවා. අපේ පැරණන්ගේ දේවල් අයින් කරලා දාලා. ඉතින් අද මේ ගොඩාක් හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි තමන්ගේ ආදරණීය මෑණියන්. කරුණාවති රණසිංහ කියන තමන්ගේ ආදරණීය මෑණියන් සිහිපත් කරනවා.
ඒ ආයත පින් අනුමෝදන් කරන්න. ඒ අය යම් කිසි අභාවී ස්ථානවල ඉන්නවනම් ඒවෙන් අත මිදලා මේ උතුම් වූ නිර්වාණය ලබා ගන්න. ඒ වගේම තමන්ගේ තාත්තා බාරලින් රණසිංහ, ඒ වගේම තමන්ගේ අයියා සරත්චන්ද්‍ර රණසිංහ, මෙන්න මේ අය දිවංගත වෙලා එහෙමත් නැත්නම් පරලෝසපත් වෙලා දැන් විවිධ ස්ථානවල ඇති. ඒ අයට පින්පවුන් වල ඒ වගේ ලංකාවෙන් සම්බන්ධ වෙලා ඉන්නවා තමන්ගේ ආදරණීය තාත්තට එහෙම නැත්නම් ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කරන්න. මේ ධර්මයේ ශ්‍රවණය කළ ඉවරයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. එතකොට මේ ධර්මයේ දානය තමයි ලෝකේ තියෙන උතුම්ම දානය. ඔබට දෙන්න පුළුවන් නම් ධර්ම දානයයි උතුම්ම දානය මම කියන්නම් ඇයි එහෙම වෙන්නේ කියලා. ඉස්සරහ. එතකොට මේ ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාවක් සිද්ධ කළා. ඒ වගේ මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ආපු මහත් වූ වෙහෙස වීරයක් අරගෙන මේ ධර්මය මම අවබෝධ කරගන්නවා කියලා හිතාගෙන මේ ස්ථානවලට ඇවිල්ලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ආපු පින්වත්තුන් පිරිසට ආහාර සකස් කරලා දීලා මහත් වූ කුසලයක් කරගෙන තියෙනවා. දැන් අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන ගමන් තමන්ගේ හිතේ තියෙන ඕනේ එක දෙයයි. මම මේ ධර්මයේ වහවහ අවබෝධ කරගන්නවා. මොකද ඔබ මේ ධර්මයේ වහවහ අවබෝධ කරගත්තොත් ඒ පිනේ මේ දේ සංවිධානය කරපු තමන් අමාරුවෙන් උපයාගත් ධනෙ වියපැහැදම් කරලා ඒ දාන වේලාව සකස් කරපු ඒකට සම්බන්ධ වෙච්ච ඒ හැමෝටම ඒ වගේ මේ පින්බලාපොරොත්තුෙන් ඉන්නා වූ මළගිය ඥාතීන්ට ඒ සියලු දෙනාටම හොඳක් සිද්ධ වෙනවා. ඒකත් වඩා හොඳ සිද්ධ වෙන්නේ ඔබට. ඔබ මේ සංසාරයෙන් නිදහස් වෙනවා. මේ මහා දුක්ගින්නෙන් නිදහස් වෙලා යනවා. ඒක නිසා ඔබ ස්ථිර අධිෂ්ඨානයක් ඇති කරගන්න අද නම් මම කොහොම හරි මේ සත්‍ය අවබෝධ කරගන්නවා. මම එදා අවබෝධ කරගත්තට වඩා අද මම කොහොම හරි අවබෝධ කරගන්නවා. හැබැයි ඔබ අබද කරන්න එපා. තීන මිද්දේ ඔබ වටේ කරගෙනවා කියන්නේ. ඒ කියන්නේ ඔබට තව ටික වෙලාවකින් නිදිමත හැදෙන්න පුළුවන්. මේ හිතට වීරයක් ඇති කරගන්න. තථාගතයන් වහන්සේ මේ හැමදේම කළේ මං වෙනුවෙන් කියන එක හිතන්න. ඔබ තථාගතයන් වහන්සේට කොහොම වැඳන්නත් වැඩක් නැහැ කිව්වොත්. ඔබ තථාගතයන් වහන්සේගේ නියම වැඳිල්ල වඳිනවා නම් වඳින්න ඕනේ මොකද්ද? ප්‍රතිපත්තිය. ප්‍රතිපත්තිය කියලා කියන්නේ පටිපත්ති කරලා. පටිපත්තියෙන් තමයි තථාගතයන් වහන්සේ වන්දනා කරන්නේ. මොකද්ද පටිපත්තිය කියලා කියන්නේ? පටි කියලා කියන්නේ චන්දරාගෙට තියෙන බැඳීමට. පත්ති කරනවා කියන්නේ අඩු කරලා නැති කළා දානවා. එතකොට පටිපත්ති කරන. පටිපත්ති පූජාව කියන්නේ ඔන්න ඕකට. පදේ රුක්තිය ගත්තට පස්සේ. ආමිස පූජාව එකක්, ප්‍රතිපත්ති පූජාව එකක්. එහෙනම් ඔබ ප්‍රතිපත්ති පූජාවට එන්න. අද ඔබ කොහොමද ඔය චන්දරාගෙන් බැඳලා තියෙන එක දැහනක් එක රැහනක් හරි කඩා ගන්න බලන්න. ඒකයි වෙන්න ඕනේ. ඔබ ඉස්කෝලේ ඉගෙන ගන්න ගියාම අද නම් මම කොහොම හරි මේ ගාන අල්ල ගන්නවා කියලා හිතාගෙන වාඩි වෙන්නේ. ඒ අදිස්ථාන නිසා ඔබට ඒ ගාන පුළුවන් වෙනවා. ඒ වගේ තමයි බණහන් ඉඳගත්තට පස්සේ. මොකද මේ වගේ ස්ථාන වල කතා කරන්නේ නිවන් දකින්න බණ. තථාගතයන් වහන්සේ දේශනා කරපු බණ. ඔබ හොඳට හිතලා බලන්න ඇයි මම නිවන් දකින්න ඕනේ කියලා. ඔය දේවල් හරිම වටිනවා. මේ මිනිස්සුන්ට නිවන කියන එක මේ අහල පහලකවත් නැහැ. මට හරිම කනගාටුයි මේ බෞද්ධයි කියලා කියාගන්න පිරිස ගැන. ඇයි මේ මිනිස්සු මෙච්චර අන්ධ වෙලා ඉන්නේ කියලා. අපි වහවහ මේ ධර්මයේ ප්‍රචාරය කරන්න පටන් ගන්නවා. හරි ධර්මයේ කොහොමද මේ මිනිසුන්ට දෙන්න ඕනේ. ශ්‍රී ලංකාව කියන රට පුදුමාකාර මේ කියන්නේ පුදුමාකාර වාසනාවන්ත රටක්. විශ්ව ශක්තියේ කේන්ද්‍රස්ථානයක්. ඒක අපි හැමෝම දන්නවා. ඒ කේන්ද්‍රස්ථානයේ වෙන්න හේතු තියෙනවා. ඒ හේතු තමයි මෙච්චර කල් මේ ශ්‍රී ලංකා දීපේ මේ හිටපු මිනිස්සු මේ සද්ධර්ම අවබෝධ කරගෙන ඒ සද්ධර්මයෙන් අනුව ජීවත් වෙලා විශ්වයට පිට කරපු කිරණ. ඔය කිරණ දැන් නැවතත් පිට වෙන්න පටන් ගන්න ඕනේ. නැත්තම් මේ මොන රට විනාශ වෙනවා. ඔය රට විනාශ කරන්න බැරි ඒක නිසා. ඔබ හොඳට හිතලා බලන්න මේ දේ. තථාගතයන් වහන්සේ යම් අවස්ථාවක කියලා තියෙනවා. දාන අතර මහා දානය මොකක්ද කියලා බුදුහාමුදුරන්ගෙන් කෙනෙක් ඇවිල්ලා අහනවා. ඒ දාන අතර මහා දානය මොකක්ද කියලා අහුවම බුදුහාමුදුරුවෝ කියනවා තිරිසන් සත්තු 100කට දෙන දානෙට වඩා එක මිනිහෙකුට දෙන දානෙ වටිනවා කියලා. ඒ වගේම ඒ එක මිනිහෙකුට දෙන දානෙට වඩා සෝතාපන්න මාර්ගය යන එක්කෙනෙකුට දෙන දානෙ වටිනවා කියලා. අර 100කට වඩා. සෝතාපන්න 100කට වඩා සෝතාපන්න මාර්ගයට ආපු එක්කෙනෙකුට දෙන දානෙ වටිනවා. මේ මාර්ගයට නෙමෙයි මාර්ගයේ 100කට වඩා ඵලය එක්කෙනෙකුට. ඒ වගේම
ඒ ඵලයේ ඉන්න 100කට වඩා සකදාගාමි මාර්ගයට ආපු එක්කෙනෙකුට දෙන දානේ වටිනවා. ඔය විදිහට අනාගාමි අරහත්ත්වයට අරහතුන් වහන්සේලා 100කට දෙන දානට වඩා ලෝතුරා බුදු කෙනෙකුට දෙන දානේ වටිනවා. ලෝතුරා බුදු කෙනෙකුට දෙන දානෙට වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දානේ වටිනවා. ඒ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දානෙට වඩා සතර දිසාවෙන් වඩින්නා වූ මහරහතුන් වහන්සේලා උදෙසා ආරාම විහාර කරන එක වටිනවා. ඒකටත් වඩා අසුරු සනක් ගහන වෙලා මෛත්‍රී භාවනාව කරන එක වටිනවා. ඒකටත් වඩා ඇසිපිල්ලමක් ගහන තරම් වෙලා විදර්ශනා වඩන එක වටිනවා. ඔන්න ඔය මෛත්‍රී භාවනාව ගැන පොඩ්ඩක් ගන්න. ඇයි උන්වහන්සේ කියන්නේ අර මහා දානයන්ට වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දානට වඩා එතන මහා විහාර කරන දෙයටත් වඩා වටිනවා කියන මේ මෛත්‍රී භාවනාව කරන එක. මෛත්‍රී භාවනාව කරන්න ඔබට කොච්චර වෙලාවක්ද යන්නේ? ඒ කොච්චර වියදමක් යනවද මෛත්‍රී භාවනාව කරන්න? ඒකට එක හේතුවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ හේතු නැතුව කිසි දෙයක් කියන්නේ නැහැ. අපි හැබැයි ඔය හේතු දන්නේ නැහැ. අපි හැමදාම කරන්නේ මොකද්ද? ඔය කොහෙ මොකක් හරි ටිකක් අහගන්නවා අපි බෞද්ධ. එහෙම නෙමෙයි පින්වතුනි. හිතලා බලන්න ඇයි බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ කියලා. හොඳ ආකාරවම අපි දන්නවනේ මේ 80 මහා ශ්‍රාවක විහාරයක් හදන්න පොඩි විහිදමක්ද කරන්න ඕනේ. තමන් අමාරුවෙන් මහන්සියෙන් උපයාස අපයාගත ධනෙ පාවිච්චි කරලා මහා විහාරයක් හදලා පූජා කරන එක කොච්චර ලොකු පින්කමක්ද? ඒ වගේම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා උන්වහන්සේලාට මෙතනින් එහාට මේ ධර්මය මේ පවත්වාගෙන යන්න. එහෙම නැත්නම් උන්වහන්සේලාගේ අරහත්ත්වය සඳහා උන්වහන්සේලාගේ නිවන් දකින්න. උන්වහන්සේලාට ආහාර සම්මේලනේ කොච්චර පිනක්ද? නමුත් ඒ ඔක්කොම පරයලා මෛත්‍රී භාවනාව කරන එක කොච්චර වටිනවද කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ එක හේතුවක් තියෙනවා පින්වතුනි. ඒ හේතුව තමයි ඔබ හොඳට මතක තියාගන්න මේ දේ. අද මේ ලෝකයේ තුල ඉන්න සිල්වත් පිරිස බොහොම සුළු පිරිසක් ඉන්නවා බොහොම සිල්වත් පිරිස. ඔන්න ඔය සිල්වත් පිරිස වඩන මෛත්‍රිය නිසා තමයි අද මේ ලෝකේ පවතින්නේ පින්වතුනි. නැත්නම් අද මේ ලෝකේ මේ නෝර විනාශ වෙලා. ඒකට හේතුව තමයි ඔබට එක දූෂ්‍ය පිටවිල්ලක් ආව ගමන් ඔබ තුලින් පිටවන මහා විස කිරණ මේ මුළු විශ්වයම අඳුරු කරලා දානවා. ඒක ඔබ දන්නේ නැහැ. ඒක ඔබට ඉෆෙක්ට් වෙනවා ඔබ කාලයක් තිස්සේ එහෙම ගත්තට පස්සේ. අන්න ඒක ඔබ දන්නවා. ඇයි මනෝවිද්‍යාඥයවරු කියලා තියෙනවානේ. Taman හිටපු එකම පිහිට ගුරුවරයා ඒක පැත්තකට දැම්මා. ඒ ගැන නැහැ. නමුත් විද්‍යාව කියන වචනේ ගෑවිලා තියෙනවා නම් හරි. අන්න එතනට ආවා. දැන් අපි හොඳටම දන්නවනේ හදවතේ කැඩපත මූණ කියලා කියන්නේ නේ. නේද? ඒව මූණෙන් බෙලිඹු වෙන්න ගන්නවා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? තමන්ගේ හිතට දේශසහගත සිතුවිලි එන්න මොකද වෙන්නේ? මෙන්න මේ විශ්ව ධාතුවට මේ විශ්වය කිව්වට පස්සේ මේ දස සක්වලටම මේ විස කිරණ යනවා. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පුරාවට මේ විස කිරණ යනවා. මේ විස කිරණ වලින් කිසිම කෙනෙකුට හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සියල්ලටම මහා අවඩක් සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ඔබ මෛත්‍රිය වඩද්දී. මේක හරියට අර විකාශන කුළුණු වගේ. එක කුළුණකින් පිට වෙලා යන බලන දවසකට කී දහයක් කිරණ පිට වෙනවද කියලා. ඔබ හිතන සිතුවිලි මාත්‍රයක් පාසා සංකාරපච්චය විඥාන. සංකාර නැතුව කිසිම දෙයක් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ පින්වතුනි. ආභාස්තර බ්‍රහ්ම ලෝකෙන් ආපු ආදිකල්පිත මේ ඒ බ්‍රහ්මවරු තමයි අන්තිමට හරක් බල්ල ඔක්කොම උනේ. ඒගොල්ලන්ගේ උමනා එපාකම් වලට තමයි ශාප ඇති උනේ. දීඝනිකාය අග්ගඤ්ඤ සූත්‍රයේ දවසක කියවලා බලන්න. ඒගොල්ලන්ගේ උමනා එපාකම් වලට තමයි කටුගස් ඇති උනේ. ඒ ආදිකල්පිත බ්‍රහ්මයා මේ ලෝකෙට පහින් කටුගස් කියලා જાතියක් මේ ලෝකෙ තිබ්බේ නැහැ. ඒවා විශ්වයෙන් ඇති වෙච්ච දේවල්. ඇයි? මිනිහාගේ උමනා එපාකම් සපුරන්න. ආදිකල්පිත බ්‍රහ්මයා මේ ලෝකෙට එනකොට සූර්යයා කියලා කෙනෙක් මේ ලෝකෙ හිටියේ නැහැ. ඇයි? අවශ්‍ය නැති නිසා. මොකටද සූර්යය? ස්වයං ප්‍රභා ආලෝකයක් තමන්ගේ ශරීරයෙන් නිකුත් වෙනවා. ස්වයං ප්‍රභා ආලෝකය නිසා මෙතනට ආවනම් මේ මුළු ඊදිම් ප්‍රදේශෙම ආලෝකමත්. ඉතින් මොකටද සූර්යය? ගස්වල කියලා જાතියක් තිබෙන්නේ නැහැ. රසපුතුවේ දැක්කම රසපුතුවේ ආසාව ඇති කරගෙන ආවේ. රසපුතුවේ සුවඳ බ්‍රහ්ම ලෝක දක්වා විහිදුවලා ගියා. ඒක ඉස්සලා ආත්මවල දිවිච්ච බර පුරුදු ඇවිල්ලා ඇඟට
අර රස ඔස්සේ ආව සුවඳ ඔස්සේ. ඇවිල්ලා මේ ප්‍රථම අධ්‍යාන භවතල වලට ඇවිල්ලා. එතනින් දිව්‍ය ලෝක වලට ඇවිල්ලා දිව්‍ය ලෝකෙන් බැස්සා. බහැලා මේක කන්න පටන් ගත්තා. මේක කන්න මොකද මේ බ්‍රහ්මයන්ට තියෙන මේකල රූපාවචරයි. ඒගොල්ලන්ට කාමය කියලා එකක් නැහැ. බ්‍රහ්මයෝයි බ්‍රහ්මියෝයි කියලා දෙගොල්ලක් නැහැ. ඇයි ඒ? ඒගොල්ලෝ රූපාවචර ප්‍රීති. රූපයක් අරමුණු කරගෙන තමයි ඉන්නේ. ඒක නිසා ඒගොල්ලන්ගේ හිතවල කාමයක් නැහැ. කාමයේ තදංග වශයෙන් යටපත් වෙලා තියෙනවා. තදංග වශයෙන් කියන්නේ ඒ මොහොතේ යටපත් වෙලා තියෙනවා. තත් තදංග. තත් අංග. ඒ තත් කියන්නේ ඒ මොහොතේදී. ඒ මොහොතට යටපත් වෙලා තියෙනවා. ඒ නමුත් මේ අනාගාමී නෙමෙයි මේ. අනාගාමී කියලා කියන්නේ විස්කම්බන ප්‍රහාණය කරන නැත්තටම නැති කරලා. මේ බ්‍රහ්මයන්ට තියෙන්නේ මේගොල්ලෝ රූපාවචරයි. රූපය අරමුණු කරගෙන තමයි ජීවත් වෙන්නේ. මනුස්සයා වෙලා ඉන්න කාලේ රූපය අරමුණු කරගෙන තමයි හිටියේ. රූපාවචර ධානය ලබාගෙන. මේ රූපාවචර ධානය ලබාගෙන ඉඳලා ඒ ධානය තියෙද්දිම මැරලා ගිය කෙනා දැන් ඉතින් අල්ලන්න තියෙන්නේ මොකද්ද? රූපේ. ඇයි? කාමයක් හිත තුල තිබ්බේ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? එයා ගිහලා රූපාවචර බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා. එතකොට මේ රූපේ අරමුණු කරගෙන හිටපු කෙනාට අර පෙර જાති වල තිබිච්ච දේවල් ඇවිල්ලා අර සුවඳට හිත ඇදලා ගියා. කීන්න ඔන්න පොළොවට ආවා. පොළොවට ඇවිල්ලා රසබුද්ධ විය වළඳන්න ගන්න. එතකොට හොඳට බලන්න මේ හේතු නැතුව කිසි දෙයක් ඇති වෙන්නේ නැහැ. සංකාර තමයි එකම හේතුව. අපි මේ ලෝකේ විනාශ කරගන්නේ. වෙන කවුරුත් නෙමෙයි. මේ ලෝකෙට කටුගස් ඇති කරගත්තේ අපි. මේ ලෝකේ කටුගස් කියලා જાතියක් මුලින් තිබ්බේ නැහැ. අද අපි එපා කියලා කෑ ගහන හැම දෙයක්ම ඇති උනේ අපි නිසා. ඒ ආදිකල්පිත බ්‍රහ්මයා මේ පොළොවට එනකොට රසපුත්‍රය විතරයි තිබෙ කිසිම සාකයක් තිබ්බේ නැහැ පෘථුවේ. රසපුත්‍රේ කාල ගොඩ ගහගෙන කාල ඇති කරගත්ත රාගය. බදාගත්තා, තදින් බදාගත්තා, කාන්තාව ඉපදුනා. කාන්තාව කියන જાතියක් ලෝකේ පහළ වුණා ඊට පස්සේ. කාන්තාවගේ ස්වභාවය තමයි මොකද්ද? තදින් ඇඳ බැඳ ගැනීම ඕනේ දෙයක්. තමන්ගේ දරුවන්ට තාත්තට වඩා අම්මා ගොඩක් ආදරේ. ඒක හොඳටම ෂුවර්. තාත්තා ආදරේ නෑ කියනවා නෙමෙයි. අම්මගේ ආදරේ තාත්තට කවදාවත් දෙන්න බෑ. හේතුව මොකද්ද? ඕනේ දෙයක් තදින් අල්ලා ගැනීම. ගැඹු සංකාර. කාන්තා සංකාර කාටරි මේ පිරිමියෙක් වෙන්න ඕන නම් කාන්තාවකට පිරිමියගෙන් මොනවා ගන්න කිසිම දෙයක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ඔක්කොම මිත්‍යා මත. පිරිමියගේ නියත වෙන්න ගන්න ඕනේ කියන්නේ. එතකොට පිරිමියා ගෑණි වෙනවා ගෑණි පිළි එහෙනම් පරිච්ඡසමුප්පාදේ බොරුනේ. නේද? කාන්තා නාම රූපයක් ගන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? කාන්තා සංකාර වඩන්න ඕනේ. පිරිමි නාම රූපයක් ගන්න ඕන නම් පිරිමි සංකාර වඩන්න. ඔන්න තමයි පිරිමි සංකාර වඩන්න පටන් ගත්තා නම් තමන් ඒ ආකාරයෙන් ගිහිල්ලා මොකද වෙන්නේ? භවපච්චය ಜಾති. ඔන්න ಜಾතියටපත් වෙනවා පිරිමි ಜಾතිය උපදිනවා. මහ ලොකු දෙයක් නෙමෙයි. හැබැයි පිරිමි ಜಾතියට එනවා කියලා කියන්නේ එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මේ ඔය අල්ලා ගැනීම ස්වභාවය යම් තාක් දුරකට අඩු කරන්න. පිරිමියක් අල්ල ගන්නවා. හැබැයි ගෑණි ඒ වගේ 100 ගුණයක් අල්ල ගන්නවා. එතකොට පිරිමියා කියන කෙනත් අල්ලා ගැනීම තවදුරටත් අඩු කළොත් එහෙම යාට පුළුවන් දෙවි කෙනෙක් වෙන්න. අපි මේ අල්ලා ගැනීමේ ප්‍රමාණයට තමයි ඝන ශරීරය ඇති වෙන්නේ අපිට. එතකොට දැන් මේ කියාගෙන ආපු විදිහට එතකොට ඒ කාලේ හිටපු මේ බ්‍රහ්මයන්ට රසපුතු මේ කාලේ ඉවරලා ඒගොල්ලන්ට මල පහ කරන්න කිසිම අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. දෙවියෝ මල පහ කරන්නේ නැහැ. ඇයි ඝන ශරීර නෙමෙයිනේ තියෙන්නේ. ඝන ශරීර තියනාට තමයි මල පහ කරන්න ඕනේ. එතකොට ඒක ආපු අයටත් මේ මල පහ කිරීමේ අවශ්‍යතාවයක් ඇතිුනේ නැහැ. අන්න ඒව ක්‍රමයේ විකාශනය වුණා. අන්න ඒව ඇති වුණා පස්සේ කාලෙක. ඇයි මිනිසුන්ගේ සංකාර මිනිස්සු ගොඩ ගහ ගන්න පටන් ගත්තා. අර කාන්තාව ඇති වුණාට පස්සේ ඊට පස්සේ මොකද කළේ? අනේ දැන් කාන්තාව ඇති වුණාට පස්සේ අර පෙර අතීතේ මේ එදාම ඇති වෙච්ච අය නෙමෙයි නේද? ලෝක විනාශයට ඉස්සෙල්ලත් ඒගොල්ලෝ මිනිස්සු වෙලා හිටියනේ. නේද? අන්නේ පුරුදු ඇඟිලා ඇවිල්ලා කාන්තාවත් එක්ක කාමුක හැඟීම් ඇති වෙලා ඊට පස්සේ මොකද කළේ? කාන්තාව යෝජනා කරනවා මේ අනේ මට නම් තනියෙන් ඉන්න බෑ ගෙදර. ඔයා ගිහිල්ලා වැඩිපුර ටිකක් අරගෙන ඉන්නකෝ. අන්නේ ගොඩ ගහ ගන්න පටන් ගත්තා. ඊට පස්සේ රසබුද්ධිය නැති වෙලා ගියා. ඊට පස්සේ බදාලතා කියලා වැල් වර්ගයක් හටගත්තා. අද ඒකේ ශේෂ මාත්‍ර වශයෙන් බතල කියලා જાතියක් තියෙනවා. බතල නෙමෙයි. ඊට වඩා බොහොම වෙනස් දෙයක්. ආයි උයන්න මේ කිසි දෙයක් නැහැ.
නඩවගත්ත කෑවා. ඊට පස්සේ සොයන්ජාත හැල් පහළ වුණා. සොයන්ජාත හැල් පහළ වෙනකොට ඒ කියන්නේ මොනවද සොයන්ජාත හැල් කියන්නේ? මේ බද්ගා. දැන් තියෙනවද වීනේ? වීනේ මේ බද්ගා. හුරව කෑවා. මල පහ කරන්න අවශ්‍යතාවයක් නැහැ. 100% ඇඟට ඇබ්සෝබ් කරගන්න. අන්න මිනිසුන්ගේ පිනට පහළ වෙච්ච දේවල්. මේවා පහළුනේ මිනිසුන්ගේ පිනට. හැබැයි ඒ නමුත් අර මුලින්ම රසදුත් ඒ වලන හිටපු ආයත අර කාමයේ ජනිත වෙච්ච නිසා මේ වෙච්ච දේවල් දැන් ඔහොම ඇවිල්ලි වෙලා දැන් මොකද උනේ? දැන් සෝන්ජාත හැලුත් දැන් ගිහිල්ලා පොඩි පිටින් කපාගෙන එනවා. කපාගෙන ඇවිල්ලා ගොඩ ගහ ගන්නවා. අන්න ඊට පස්සේ මොකද උනේ? දැන් අනිත් අයට කන්න නැහැ. දැන් මොකද කරන්නේ? අන්න හොරකම් කරන්න පටන් ගත්තා. හොරකම කියන එක ලෝකෙට බිහි වුණා ඔන්න ඔය විදිහට. එතකොට බලන්න මේ මිනිසුන්ගේ සංකාර තමයි මේ හැමදේම විනාශ කරන්නේ. මේ විශ්වය සම්පූර්ණයෙන් විනාශ කරන්නේ මිනිසුන්ගේ සංකාර. බොරුවට නෙමෙයි ඔය මේ ලෝක විනාශ වෙන වෙලාවේ මේ ක්‍රිස්තියානි ආගමේ පිළිස් කිව්වේ දෙවියන් වහන්සේ වෙනුවෙන් යාඥා කරමු අපි එතකොට මේක බේරෙනවා අනිවාර්යෙන් කියන ඇමරිකාවෙන් ගොඩක් දුරට ඒක කිව්වනේ. ඒක වරදක් නෑ ඒක ඇත්තක් තියෙනවා. දෙවියන් වහන්සේ ඒවත් සබාදහමට කන්නලව් කළා නම් හරි. කන්නලව් කරනවා කියන්නේ මොකද්ද? හොඳ කිරණ පිට කරනවා. හැමෝම එකතු වෙලා මෛත්‍රී කළොත් ඕනම වෙනසක් මේ විශ්වයේ කරන්න පුළුවන්. ඒ තරම් බලවේගයක් තියෙනවා මිනිසුන්ගේ සංකාර වලට. එතකොට ඔබ හිතලා බලන්න එතකොට ඔය හැම දෙයක්ම ඇති උනේ ආපස්සට මේ මිනිසුන්ගේ සංකාර නිසා. මිනිහාට ඕන දේ තමයි මිනිහට ලැබුණේ අන්තිමට. මිනිස්සු කරකස වෙන්න මොකද උනේ? කාන්තාර පටන් ගත්තා. කාන්තාර ප්‍රදේශ ඇති වෙන්න පටන් ගත්තා. මිනිස්සුගේ කරකස සම්භාවය. ඊට පස්සේ මහා කරකස කටු ගස් ඇති වෙන්න පටන් ගත්තා. ඇයි ඒ මිනිස්සුන්ගේ තියෙන කරකස ස්වභාවය. මිනිස්සු මේ වඩද්දි මොකද වෙන්නේ? මේ විශ්ව ධාතුවේ තියෙන ඒවා ඇදලා එනවා. මේ විශ්ව ධාතුවේ තියෙන ලොකු බලයක්. ওই විශ්ව ධාතුවේ තියෙන බලය තමයි කියන්නේ දෙවියන් වහන්සේ කියන්නේ. ඉතින් වරදක් නෑ එක පැත්තකින් කිව්වා. ඕකට වඳින එකයි ප්‍රශ්නේ. කලියුතු දෙය කරන්නේ නැතුව ඕකට වැඳ ඉන්න එකයි ප්‍රශ්නේ. තේරුම් ගන්න බැරි දෙයකට දෙයියෝ කිව්වට කමක් නෑනේ. නේද? මේ මෙතන මොකක් හරි දැන් ලොකු තේරුම් ගන්න බැරි දෙයක් වෙන අద్భుත දෙයක්. දැන් අපි කියනවා දෙයියෝ කළා. හරි ප්‍රශ්නයක් නෑ. තමන්න තේරුම් ගන්න බෑ දෙයියෝ කළා ප්‍රශ්නයක් නෑ. බුදුහාමුදුරුවෝ හැමදේම දැනගත්තේ මොකද්ද? අතැඹුලක් වගේ. අතැඹුල කියන්නේ මොකද්ද? උයන අය දන්නවා අතැඹුල කියන්නේ මොකද්ද කියලා. අතර දාව බලන්නේ නුඹ අතැඹුලක් වගේ දැනගත්තේ. ඔබ දන්නේ මෙච්චර කාල අහලා දිනනවා ඉතින්. බුදුහාමුදුරුවෝ මේ විශ්වය කියන එක අතැඹුලක් වගේ. අනිත් අර තාපසවරු ගිහිල්ලා අවුරුදු 50ක් 60ක් නැත්නම් 100ක් 200ක් භාවනා කළා අදුතරම එක බ්‍රහ්මයෙක්ගේ පිටිපස්සට සීකරගෙන යන මුළු ජීවිත කාලෙම. අර තාපසයා මැරෙන්න ළඟයි. නමුත් තාමත් සීකර ගන්න බෑ. අර බ්‍රහ්මයාගේ අතීතේ. තාමත් යනවා. බ්‍රහ්මයා තාමත් දියුතුන් අද. දැන් මේ පස්සෙන් පස්සට යනවා. අවුරුද්දෙන් අවුරුද්ද සීකර මේ බ්‍රහ්මයාගේ ජීවිතේ. ඒ ගිහිල්ලා අන්තිම මොහොතකට යනවා. අරයා දැන් මැරෙන්නත් ළඟයි. තාම බ්‍රහ්මයා ඉන්නවා ඒ උනාට. අන්න ඉතින් ශිෂ්‍ය පිරිසට කියනවා මම මේ බ්‍රහ්මයා ගැන බැලුවා. මේ බ්‍රහ්මයා තමයි මේ ලෝකෙට මුලින්ම ඇවිල්ලා ඉන්නේ. මෙයා තමයි මේ ලෝකේ පළවෙනි එක්කෙනා. මෙයා තමයි මේ ලෝකෙ මැව්වේ. අන්න එතෙන් පස්සේ පටන් ගත්ත මහා බ්‍රහ්මයා තමයි මේ ලෝකෙ මැව්වේ කියන්නේ. බුදුහාමුදුරුවෝ ඒක තප්පරේ සීකරන්න බලනකොට අර මේ ඒ ඉස්සලා මිනිස්සුත් වෙලා ඊටත් ඉස්සලා බල්ලෙකුත් වෙලා ඊට ඉස්සලා හරකෙකුත් වෙලා ඔය ඔක්කොම ටික පේනවා බුදුහාමුදුරන්ට. අතැඹුලසේ දැනගatti. එයින් සම්මා සම්බුදුන වෙති. මේ විශ්වයේ කසු සියල්ල මේ බොහොම අතැඹුලක් දැනගත්තේ බුදුහාමුදුරන්. සෝද්දක් වගේ නෙමෙයි. අතැඹුලක්. එතකොට ඒ උන්වහන්සේ කියන්නේ ඒකයි. මේ මෛත්‍රිය වඩන්න. මේ මෛත්‍රිය ඔබ මෛත්‍රිය වැඩුවේ නැත්නම් කවුද මෛත්‍රිය වඩන්නේ? අන්න ඒකයි ප්‍රශ්නේ. ඔන්න ඕක අපි දෙන්න ඕන මේ විශ්වය බේර ගන්න. මේ හැම දෙයක්ම විශ්වයෙන් කරන්නේ. ශ්‍රී ලංකා දීපේ බේර ගන්න නම් කරන්න ඕන මේ දේ තමයි. මේ මනුස්සය තුල මේ දේ ඇති කරගන්න. අද කීයෙන් කී දෙනෙක් ඉන්නවද? නිකන් හිතලා බලන්න කොච්චර මිනිස්සු ඉන්නවද කියලා. තව කෙනෙක්ගේ විනාශය තමන්ගේ බිස්නස් එක කරගත්තා. ඒ අය තව කෙනෙක්ගේ විනාශයෙන්ම බලාපොරොත්තු වෙමින් ඉන්න. යුද්ධ කරන කාලේ යුද්ධයට ආවටම කොච්චර මිනිස්සු ඉන්නවද? මේ අනිත්‍ය කියන අනත්ත කියන නැත්නම් දුක්ඛ කියන කිසිම දෙයක් බින්දු මාත්‍රිය වශයෙන්වත් අවබෝධයක් තිබ්බනම් ඒ මිනිස්සු එහෙම ප්‍රාර්ථනාවක් කරයිද? අද මට එක්කෙනෙක් මුණ ගැහුණා. එයා මාත් එක්ක කියනවා එයාගේ යාළුවෙක් එයාට කියපු කතාව. එයා බොහොම වේදනාවෙන් කතා කරනවා ශ්‍රී ලංකාවේ පිරිස ගැන. ඔක්කොම නෙමෙයි.
නම් මේ බෞද්ධයි කියා ගන්නවා පිළිද? යුද්ධ කාලේ මේ යුද්ධ නැවැත්තුවාම මොකක් හරි ආරක්ෂක අංශ වලට මොනවා හරි සප්ලයි කරපු කෙනෙක් යුද්ධ නැවැත්තුවාම එයාට ඒ ටෙන්ඩර් එක නැති වෙලා. එයා කියනවලු ෂිට් මේ ටෙන්ඩර් එක ගියා නම් මම ගන්නවනේ බෙන්ස් එක. කියලා හදුනානේ කර්මෙට. බලන්න මොනතරම් පහත් මානසික මට්ටමක්ද කියලා. ඒ යුද්ධ නවත්තපු එක කියන්නේ එයා සන්තෝෂෙටපත් වෙනව නෙමෙයි. එයා බලන්නේ මොකද්ද? අර මිනි ටික උඩින් හරි කමන්නේ මම බෙන්ස් එක ගියා නම් හරි කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයේ බිඳු මාත්‍රයක් හරි අවබෝධ කරගත්තා නම් තව කෙනෙක්ගේ මිනිහෙක් උඩින් තමන්ගේ බෙන්ස් එක අරගෙන උත්සාහ කරන්නේ නැහැ මිනිස්සු. ශ්‍රී ලාංකික මිනිස්සු හරිම හොඳ මිනිස්සු. හරිම අහිංසක මිනිස්සු, හරිම සෙන්සිටිව් මිනිස්සු. ඒ හේතුව තමයි මේ ලේවල ඒ ජානවල තියෙන දේවල්. මොකද රහතන් වහන්සේලාගෙන් බණ අහපු උත්තම පිරිස් හිටියේ ඒ කාලේ. එන්නේ එයාගෙන් තමයි මේ මිනිස්සු පැවතගෙන ඉන්නේ. ඉතින් ওই රට ඔච්චර ශාස්ත්‍රීය ඔය රට ඔච්චර මේ දෙවි මිනිස්සු ඔය රට දිහා බලාගෙන ඉන්නේ ඔන්න ඕක නිසා. ඉතින් ඒක නිසා දැන් අපි කළ යුතු දේ තමයි එක පැත්තකින් ඔබගේ මෛත්‍රිය පුදුමාකාර විදිහට වටිනවා. මොකද ඔබ සත්පුරුෂය විදිහට අපි සලකන පිළිසක්. මේ රටවල වල ඉන්න කේන්තියෙන් ඉන්න මිනිස්සු ඔබ දන්න වාහනයක් ඩ්‍රයිව් කරගෙන යද්දි ඔබ අතින් පුංචි වරදක් වුණොත් ඇඟිලි කීයක් ඉස්සනවද ඔබට විරුද්ධව කියලා. බලන්න මොනතරම් මානසික අවපීඩනයකද මේ මිනිස්සු ඉන්නේ කියලා. මේ ළඟදි දවසක් මම මෙහි ඉඳලා යනවා. මේ ඉඳලා අපි අර ගොඩක් වෙලා ධර්ම කතා කරගෙන හිටිය දවසක් 12ක් පහු වෙලා එතකොට. ඒ යනකොට එක්තරා රවුන්ඩ් බවුට් එකකදී මම රවුන්ඩ් බවුට් එකේ හිමීට කාර් එක දාද්දි තරුණ ජවයෙන් මත් වෙච්ච තරුණේ අනිත් පැත්ත පාදින වේගෙන් ආවා. එයා දැක්ක මම මේ දානවා කියලා මේකට. අනිත් පැත්තේ ඉඳලා වේගෙන් ආවා. මොකටද? අර මම වැරද්දක් කළා වගේ පෙන්නන්න. ඇවිල්ලා පිටිපස්සෙන් ලයිට් ගැහුවා. මම හිමීට කාර් එක අරගෙන ගියා ඉස්සරහට. ඊට පස්සේ යා මෙහෙම ඇවිල්ලා නැවතුවා ඉස්සරහින්. එයා දැක්සා. මම කායානුපස්සනාව පුරුදු කරන්න හදන කෙනෙක්. මම දන්නවා මේ කායානුපස්සනාව කොච්චර වැදගත්ද කියලා. බහලා ආවා මම වීදුරුවේ වාත් කළා. Bro, you want to crash my car? Mama, sorry my friend. විනාඩියක් විතරයි කාර් එක ගෙන ගියා. ඒ තරුණ ජවයෙන් මත් වෙච්ච ඒ දරුවට උවමනාවනේ වෙන මොකුත් නෙමෙයි. කොහේ හරි ගිහිල්ලා කාමෙන් සන්තරපණය වෙලා දැන් එන්නේ සිහි විකල් වෙලා. ඒ ආවේ මාව රණ්ඩුට ඇදලා ගන්න. ඉතින් ඔතන තවත් ඒ වගේම තරුණෙක් හිටියා නම් මොකද වෙන්නේ? නේද? වාහනේ අර බැනගෙන ගහගෙන පිහියෙන් යනගෙන කොච්චර දේවල් එනවද? බලන්න තථාගත ධර්මයේ කොච්චර වටිනවද කියලා. ඔබට එන්නේ තැනට ඔබගේ හිත අරන් යන්න පුළුවන් නම් හරි වටිනවා මිනිත්. හරි වටිනවා. කායානුපස්සනාවෙන් ඔබට ගොඩාක් දේවල් ලැබෙනවා. ඔබ කායානුපස්සනාව හරියාකාරව වැඩිවොත්. හැබැයි මේකයි. මේකම නිවටකම් නෙමෙයි. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න. ඔබ තරුණයෙක් කියලා හිතන්න. තරුණියෝ 5 දෙනෙක් ඉන්න තැන තව කොල්ලෙක් ඇවිල්ලා ගහන කන පුරවල පාරක්. ඔබට ඒක ඉවසගෙන ඉන්නද ගැට තියෙන්න ඕනේ. ඒ ආපු මනුස්සයත් එක්ක ගහ ගන්නද ගැට තියෙන්න ඕනේ. ඔබ ඉවසගෙන හිටියොත් නෙමෙයිද ඔබ යුනික් වෙන්නේ. ඔබ ගහ ගන්න ගියොත් ඔබත් තවත් හරකෙක් නේද එතන. ඔන්න ඔතන තමන්ගේ හිත අරන් එන්න පුළුවන් නම්. ඔය ශරීරය ගැන තියෙන මානෙ අතරලා දාලා. තමන්ට ලොකු සෙටක් සිද්ධ වෙනවා. මේවා ප්‍රැක්ටිස් කරන්න. මෛත්‍රිය වතුරවන්න. ඒ දරුවා ගැන කිසිම බින්දු මාත්‍රකවත් තරහවක් මගේ හිතේ ඇති වුණේ නැහැ. මට හිතුනේ එකම එක දෙයයි. දරුවෝ ඔබ තාම උඹගේ ආතයි ආච්චිවයි හරියට දැකලා නැහැ. ඒකයි උඹ ඔය තරුණ මදයෙන් මත් වෙලා දඟලන්නේ. උඹ තාම මහලු වෙච්ච නැත්තම් ලෙඩ වෙච්ච කෙනෙක් උඹ තාම දැකලා නැහැ. හරියට. උඹගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. නමුත් මනසින් දැකලා නැහැ.
ඔන්නෝක දැක්කම ওই தත්ත්වයට වැටෙන්නේ නැහැ. අර පෙට්ටියක් ඇතුලේ දාගෙන කර තියාගෙන යන එක එක තාම දැකලා නැහැ. ඒක නිසා තමයි ওই විදියට දඟලන්නේ. ඒ ඔය මිනිස්සු කවදාද දවසක ධර්මය අවබෝධ කරගත්තොත් ඒ මිනිස්සුන්ට පොඩි තරම් සෙතන්ත වෙන්නේ කියලා හිතලා බලන්න. අද බල්ලෝ බලල්ලෝ වගේ නේ. කිසිම වෙනසක් නැහැ. බල්ලෝ බලල්ලුන්ගේ මේ මිනිස්සුන්ගේ අතර කිසිම වෙනසක් නැහැ. හරිම අනුකම්පා සහගතයි. එතකොට දැන් ඔබ හැමතිස්සෙම හිතන්න ඔබ මොහොතක් ඉන්නවනම් ඔන්න ඔය මොහොතේ ඔබ උත්සාහ කරන්න ඔබගේ හිත එක මොහොතක් නිදහස් නම් ඒ මොහොතේ මෛත්‍රිය වඩන්න මේ ලෝකෙට. ඒ ලෝකෙට මෛත්‍රිය වඩනකොට ඔබට පුළුවන් ලෞකික මෛත්‍රිය වඩන්න. ඔබට පුළුවන් ආර්ය මෛත්‍රිය වඩන්න. ලෞකික මෛත්‍රියෙන් මිනිස්සු ලෞකිකව සුවපත් වේ. ආර්ය මෛත්‍රියෙන් මිනිස්සු ලෝකෝත්තරවත් සුවපත් වේ. මනුස්සයෙක් ලෝකෝත්තරව සුවපත් කරන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඒක නිසා ඔබ හැමතිස්සෙම උත්සාහ කරන්න. ලෞකිකව හෝ ලෝකෝත්තරව මේ මෛත්‍රිය වඩන්න. ඒ තුලින් මේ ලෝකෙට මහා සැනසෙල්ලක් උදා වෙනවා. නැත්තම් ඔබට දන්න ඔබට ඇහෙන දේවල් මොනවද කියලා. තාත්තා දුව දූෂණය කළයි කියයි, පුතා අම්මව දූෂණය කළයි කියයි නේද? අයියා නංගිව දූෂණය කළයි කියයි. පොඩි ළමයෙක් 10 වාරක් දූෂණය කළයි කියයි. දූෂණය කළා කපලා කොටලා මරලා දාලා කියලා කියයි. ඔය ඔක්කොම ඇහෙන්නේ ඇයි? මේ විශ්වයෙන් මිනිස්සු දෙකන තෑගි ඔය. ඇයි මේ විශ්වයේ ක්‍රියා කරන්නේ මනුස්ස සංකාරات එක්ක. විශ්වයේ ක්‍රියා කරන්නේ මනුස්ස සංකාරات එක්ක. ඔබ වටන සංකාරය තමයි ඔබට ලැබෙන්නේ. අන්න ඒක නිසා තමයි අර පොත තියෙන්නේ. Power of නැත්නම් law of attraction. law of attraction කියලා කියන්නේ ඔන්න ඕකට. සංකාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූප. ඔන්න ඔය ටික. ඔබ වටන සංකාර තමයි මේ ලෝකෙට ආපහු රිටර්න් එක එන්නේ. නැත්නම් මහ මූදකින් ඇති වැඩක් තියනවාද අපිට? මහ මූදක් මිනිසුන්ට ලැබෙන්න මිනිස්සු පොඩි තරම් මොකට සංකාර වඩන්නේ නැද්ද? නිකන් හිතලා බලන්න. නැත්නම් මහ මූදක් මොකටද මිනිස්සුන්ට? මහ මූදෙන් ඇති ඵලයක් තියනවාද? ඔය මහ මූද තියෙන ටිකත් මිනිස්සු ජනාවාස හැදුණා. ඔය මහ මූද තියෙන ටිකත් ධර්මශාලා හැදුණා. නේද? මිනිසුන්ට බණ කියන තැන් හැදුණා. මෙලෝ වැඩක් ඇති දෙයක් නෙමෙයි මහ මූද කියලා කියන්නේ. ලුණු ඕනනම් ඔය තියෙන ආතර ලුණු ආක ඔච්චර නිකන්. මෙයා හිතලා බලන්න. අද කාන්තාර කොච්චර තියෙනවද? ඔය කාන්තාර ටික ඇති වෙන්න මිනිස්සු මොන තරම් දේවල් කරලා ඇද්ද? ඉතින් පින්වතුනි ඒක නිසා මේ මොහොතක් පාසා දුර්ජනීන් දුස්සීලෙන් විසින් මේ විශ්වයට පිට කරලා දාන්න මෙන්න මේ කිරණ යහපත් කරලා දාන්න. මොහොතක් නෑර මෛත්‍රිය වඩන්න. ඒකෙන් තමන්ටත් අනුන්ටත් ඒ ආකාරයෙන් සෙතක් සිද්ධ වෙනවා. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ ඉමේ ඒකා දසානිසංසා පාටික්කාති කියලා 11 ආනිසංසයන් දේශනා කළා තියෙනවා මෛත්‍රිය ගැන. 11 ආනිසංසය. හැබැයි මේක ගොඩක්ම ආර්ය මෛත්‍රියට බරයි. ඔබ ආර්ය මෛත්‍රිය උත්සාහ කරන්න. මේ සත්‍යයන් නිර්වාණය ප්‍රාර්ථනා කරන්න. අපි කොච්චර සූපත් වේවා කිව්වොත් අපි සූපත් වෙනවා කියලා දකින්නේ මොකද්ද කියලා හිතලා බලන්න. අපි මොකද්ද සූපත් වෙනවා කියලා දකින්නේ? මිනිස්සෙක් සූපත් වෙනවා කියන හොඳට කාලා පීලා ඇඳලා ජොලියෙන් ඉන්න එකට සූපත් වෙනවා කියලා කියන්නේ. නමුත් ඔය සූපත්භාවයද? හොඳට කාලා ඇඳලා දීලා උඩ පැන්න දැන් මේ මොහොතේ ඔබම දන්න අයගේ තුල සමහරට හොඳ පාටි යනවා ඇති. නේද? ඔබ දන්න යාළුවන්ගෙන් පාටි යනවා ඇති. දැන් මේ පාටි වලදී මොකද වෙන්නේ? ඒගොල්ලෝ සූපත් වෙලා. නේද? කිසිම දුකකින් නෙමෙයි මේ වෙලාවෙ ඉන්නේ සූපත් වෙලා ඉන්නේ. නමුත් ඒගොල්ලන් ඒ සුවයෙන් ඒගොල්ලෝ ලබන්නේ මොකද්ද? මහා පාප කර්ම ටිකක් නේද රැස් කරගන්නේ. හොඳට කාලා බීලා හොඳට බීලා නටලා නේද? මේ මෙලෝ රහක් නැති වැඩ ටිකක් කරලා ඉවරලා සතුටින් ගෙදර යනවා. ඉතින් ඕකද දැන් සතුට? ඕකද දැන් සූපත් භාවය කියන්නේ. මිනිස්සුන්ට ලබන්න පුළුවන් සුවය ඕකද? ඔන්න මිනිස්සුන්ට ලබන්න පුළුවන් සුවය කියලා ඔබගේ හිතේ තියෙන ඕක නම් ඔබ ඔන්න ඔය සුවය ප්‍රාර්ථනා කරන්න. ඔබගේ හිතේ තියනවා නම් මේ දේ නම් ඇති වැඩක් නැහැ. මේක කළා නම් කිසිම තේරුමක් නැහැ. මේක කළත් මේ ටික වෙනවනේ. මම මේ මොනවා කළත් මට මේ සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නැහැ නේ. මම මහලු වෙනවනේ. මට මේ සල්ලි කොච්චර තිබ්බත් මට
මේ වස්තු පිළිවෙල කොච්චර දීපත් වැඩක් නැහැ නේ මම ලෙඩ වෙනවනේ. මේ කොච්චර දීපත් වැඩක් නැහැ නේ මම මැරෙනවනේ කියන සංකල්පය Taman තුල නැත්තම් අන්න ඒ සුවේ ප්‍රාර්ථනා කරන්න මිනිස්සු. හැබැයි ඔබට යම් කිසි සුවයක් තියෙනවා නම් මේ සුවේ ලැබුවොත් නම් කවදාකවත් මේක නැති වෙන්නේ නැති සුවයක්. එහෙනම් මම මෙන්න මේ සුවේම ප්‍රාර්ථනා කරන්න මේ මිනිස්සුන්ට කියලා. එහෙනම් මොකද්ද දෙන්න ඕනේ? Tamanගේ මනසින් යන්නේ මිනිස්සුන්ගේ නිවන ප්‍රාර්ථනා කරන්න. Tamanට ගහලා යන මිනිහට අනේ මු කවදා හරි මේ ධර්මයේ ශ්‍රවණය කරලා නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. Taman තුල හැමදෙස්සෙම මේ මිනිස්සුන්ගේ නිවන් ප්‍රාර්ථනා කරන්න. මේ දුක් ගින්න වලින් මිදේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මොනවද දුක් ගින්න? 11 ගින්නකින් අපි දැවෙනවා. ජාති ගිනි, ජරා ගිනි, ශෝක ගිනි, පරිදේව ගිනි, දුක්ඛ ගිනි, දෝමනස්ස ගිනි ආදී වශයෙන් තියෙන 11 ගින්නකින් අපි දැවි ඉන්නේ හැමතිස්සෙම. ඔන්න ඔය දුක් ගින්නෙන් නිදහස් වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඔන්න ඔය මෛත්‍රී භාවනාව හරිම බලවත්. ඔය මෛත්‍රී භාවනාව කොච්චර බලවත්ද කිව්වොත් ඔබ ජීවිත කාලේ පූජාවට කෝටියක් පූජා කළා. බලන්න නැති චාතුම් මහා රාජික තාවතින්ස කියන දෙවිලෝකෙ ඉන්න දෙවිවරු. ඒකත් එහා ඉන්න බ්‍රහ්මයෝ පවා Taman කෙරේ බැල්ම දානවා. Taman කෙරේ මහා ආරක්ෂක වැටක් බැඳෙනවා. ආයි කිසිම ආරක්ෂාවක් හොයා ගන්න අවශ්‍ය නැහැ. සුර කරේ එල්ල ගන්න දෙයක් නැහැ. යකුරියක් බලන්නේවත් නැහැ ඔයගොල්ලෝ දෙයක්. ඔන්න ඔතනින් ආරක්ෂාව දාගන්න. දෙවිවරුන්ගේ බැල්ම නිරන්තරයෙන් වැටෙනවා. ඔබ ඌරුමක් ගාතයක් කරේ එල්ලගෙන ගියත් දෙවිවරුන්ගේ බැල්ම Tamanට වැටෙනවා. ඇයි ඒ? සීලයටයි ගරු කරන්නේ දෙවිවරු. සීලය නැත්තම් ඉතින් ඌරුමක් කාලේ ගියාම දෙවියෝ පොඩ්ඩක් කන්සර්න් කරනවා ඒක. ඔබ සිල්වත් නම් ගුණවත් නම් බුදුහාඳුරන්ගෙන් කිසිම දෙවි කෙනෙක් ඇහුවද ස්වාමීන් වහන්සේ දවල්ට කෑම මොනවද? ඈ සූකර මාංශයම කෑමද? අනේ එහෙනම් එන්න එපා. කවදාවත් කිව්වද බුදුහාඳුරන්ට කිසිම දෙවි කෙනෙක්? ඈ ස්වාමීන් වහන්සේ පෙරෝගෙන ඉන්නේ මොකද්ද? ඈ අර පුන්නා කියන මේ දාසිය මැරිලා කුණු වෙලා ගිය මල දිරු අතල දිවිච්ච රෙදිකඩ නේද? ඇයි ඔබ වහන්සේ දිව්‍ය ලෝකෙට? අපි ඔය හිච්චෙනවනේ. අපිට කිලිනේ. කිව්වද කවදාවත්? නෑ ගිහිල්ලා කකුල් ලෙව කකා වැන්දේ. බුදුහාමුදුරනේ. එහෙනම් සීල ගුණය කියන එකයි ගොඩාක් වටින්නේ. ඔබ කන්නේ මොනවද කියන එක ප්‍රශ්නයක් නෑ. අද කියනවා මම මේවට විග්‍රහ කරනවා නෙමෙයි. මම වෙජිටේරියන්. බොහොම හොඳයි. මට නම් වෙජිටේරියන් එක්ක නෑ මස් කන එකයි අතර කිසිම වෙනසක් නෑ. මට වෙනසක් තියෙන්නේ මෙයා සිල්වත්ද ගුණවත්ද කියන එක අතර විතරයි. මේ ලෝකෙ ඉන්න හරක් ඔක්කොම වෙජිටේරියන්. අලි ඔක්කොම වෙජිටේරියන්. අලි මස් කන්නේ නැහැ නේ කවදාවත්. නමුත් වෙජිටේරියන් වුණා කියලා මම කවදාවත් මිනිස්සුන්ව පහත් කරනවා නෙමෙයි. ඒ කියන්නේ ඒ සංකල්පය බොහොම හොඳයි. සත්‍යය කෙරෙහි තියෙන මහා අනුකම්පාවකින් නේද? මම මේ කන හින්දානේ මේ අලු ගෝදුව මේ සතාව මරන්නේ කියලා හිතලා මම මේකයි කන්නේ. එතකොට මං වෙනුවෙන් මමත් ඔය කඩෙන් ඉතින් මස් කිලෝ එකක් ගත්තාම මේ මස් කිලෝ එකට තව මස් කිලෝ එකක් ගේනවනේ කියලා හිතලා ඒක නවත්තන එක බොහොම හොඳ දෙයක්. හැබැයි ඔබ මස් කෑවා කියලා ඔබට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබගේ සීලයට. මොකද ඔබ මරාගෙන කනවා නෙමෙයිනේ. ඒක නිසා ඔබගේ සීලයට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබගේ සීලයටත්, ඔබගේ ගුණයටත්, ඔබගේ විනයටත් හානියක් සිද්ධ වෙන්නේ නැත්නම් ඒක කිසි ගැටලුවක් නැහැ. මම හැමතිස්සෙම ඔබ බලන්න ඔබ වෙජිටේරියන්ද ඔබ මස් කනවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඔබ කොයිතරම් දුරට පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරනවද කියන. ඔබ කොයිතරම් දුරට රාගයට කිට්ටුද? ඔබ කොයිතරම් දුරට ද්වේෂයට කිට්ටුද? ඔබ කොයිතරම් දුරට මෝහයට කිට්ටුද? එහෙනම් මම රාගය නැති කරලා දාන්න ඕනේ නේද? ඔන්න ඔය කියන විනය කියන එක Taman තුල ඇති වෙනවා. විනය කියන්නේ තුනයිනේ. රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය. ඔන්න ඔය තුන විනය කරලා දැම්ම නම් වැඩේ ඉවරයි. ඔන්න ඔය තුන තමයි විනය කරන්නේ. විද්‍යා දදාති විනයං කියලා කියනවා. විද්‍යා දදාති විනයං. මම ඉතින් හොඳ ඉස්කෝලේක පාඩයක් ලංකාවේ. විද්‍යා දදාති විනයං. ඒතර විද්‍යා දදාති විනයං කියන්නේ මොකද්ද? විද්‍යාවෙන් විනය හදනවා කියලා. එහෙම කියලා අපේ විද්‍යාව ඉගෙන ගන්න ඕකල්. ඒ කියන්නේ මේකට අර්ථකථන දෙනවා. විද්‍යාව කියලා ඉගෙන ගැනීම කියලා. වරදකුත් නැහැ. විද්‍යා දදාති විනය. හොඳට ඉගෙන ගත්තාම විනය හැදෙනවා. ඒකට පුංචි ඇත්තක් තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ විද්‍යා දදාති විනයන් කියන ත්‍රිවිද්‍යාව ඇති කරගත්තට පස්සේ විනය ඉබේ ඇති වෙනවා.
එහෙම නැත්නම් මේ රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය කරගත්තට පස්සේ Taman විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙලා. අන්න එතකොට Taman විනය වෙලා. අන්න විද්‍යා දදාති විනය. විද්‍යාව Tamanට පහළ වෙනකොට මොකද වෙන්නේ? Tamanගේ විනය උපරිමයට හැදිලා. එතන විද්‍යාව කියලා කිව්වොත් විද්‍යාව කියලා කියන්නේ අවිද්‍යාව දැන් අවිද්‍යා නැත්නම් විද්‍යා විමුක්ති කියලා දෙකක් තියෙනවා. විද්‍යා විමුක්ති. විද්‍යාව කියලා කියන්නේ අවිද්‍යාවෙන් තොර වීම. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. විමුක්ති කියලා කියන්නේ තණ්හාව ප්‍රහාණය. මොකද බුදුහාමුදුරන්ගෙන් අහන ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි එකක් වැඩුවාම හතරක් වැඩෙන. හතරක් වැඩුවාම හතක් වැඩෙන. හතක් වැඩුවාම දෙකක් වැඩෙන. එකම එක ධර්ම කාරණාවක් තියෙනවද කියලා. ඒලා බුදුහාමුදුරුවෝ කියනවා තියෙනවා. ඒ තමයි ආනාපාන සතිය. ආනාපාන සතිය වැඩෙනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙද්දී සප්ත සම්බොජ්ජංග ධර්ම වැඩෙනවා. සප්ත සම්බොජ්ජංග ධර්ම වැඩෙද්දී විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. තණ්හාව ප්‍රහාණය වීමත් අවිද්‍යාවෙන් තොර වීමත් දෙක සිද්ධ වෙනවා. අන්න එතුමා අරහතුන් වහන්සේ නම. එහෙමනම් මේ විනය ඇති කරගන්න. එතකොට මම මේ කියාගෙන යන්න ආවේ. මේ මෛත්‍රිය වඩන එක පුදුමාකාර සහනදායී දෙයක් මුළු ලෝකෙටම ඔබට. එහෙනම් ආර්ය මෛත්‍රිය වඩන්න. ආර්ය මෛත්‍රිය ලෞකික මෛත්‍රියත් වඩන්න. පොඩි කාලේ ඉඳලම අරගෙන ආවේ ඕකනේ. නේද? ලස්සනට අපි ලෞකික මෛත්‍රිය කරනවා. ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් බලන්න, දැන් ඔබ ධර්මයේ ශ්‍රවණය කරපු කෙනෙක්. දැන් ඔබ සුවය කියලා ප්‍රාර්ථනා කරනවා තව දෙයක්. ඉස්සර ඔබ සුවය කියලා ප්‍රාර්ථනා කළේ දෙ නෙමෙයි, දැන් ඔබ සුවය කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඉස්සර ඔබ සුවය කියලා කිව්වේ සල්ලි තියෙන ඔය ඕව ටික. නමුත් දැන් සුවය කියලා කියන්නේ වෙන දෙයක්. ඇයි? දැන් ඔබ ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක්. ඔබට ධර්මය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්. ඒක නිසා ඔබ දන්නවා දැන් සුවය කියන්නේ මොකක්ද කියලා. අන්නේ සුවය මිනිසුන්ට ප්‍රාර්ථනා කරන්න. ඒකයි වෙන්න ඕනේ. ඒ සුවය ඔබ මිනිසුන්ට ප්‍රාර්ථනා කරද්දී මේ විශ්ව ධාතුවට පුදුමාකාර හොඳ කිරණ සමුදායක් පිට වෙනවා. ඒකෙන් Tamanට විතරක් නෙමෙයි. Tamanගේ ඥාතිහිත මිත්‍රාදීන්ට, Tamanගේ දරුවන්ට, ඔය ආදි වශයෙන් සියලු දෙනාට. ඒ වගේම තම තමන් වගේ ජම්මාන්තර ගතවන්ට යතුනා වූ සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට මේ කිරණ වලින් විශාල සහනයක් සංගාරය. ඒ වගේම තමයි Tamanට දරු මුණුපුර ලැබෙන්න යන අවස්ථාවවලදී මේ විශ්ව ධාතුවෙන් ඒ හොඳ කිරණ වලින් Tamanට වාසනාවන්ත දරුවපත් සිද්ධ කරලා දෙනවා. පූජාවක් අරගෙන දේවාලය වටේ යන්න අවශ්‍යතාවයක් නැහැ Tamanට දරුවෙක් ලබා ගන්න. මේ දේවල් කරන්න බලන්න. එතකොට ඔබ ආර්ය මෛත්‍රිය වඩනකොට බුදුහාමුදුරුවෝ කියනවා 11 ආනිසංස ලැබෙනවා. සුඛං සූපති සුඛං පටිමුඤ්ඤති නපාපකං සුඛිනම් පස්සති. මනුස්සානම් පියෝ හෝති අවනුස්සානම් පියෝ හෝති දේවතා රක්ඛන්ති. නාසාගිවා විසංවා සත්තංවා කමති. තුවටං චිත්තං සමාධියති. මුඛවන්නෝ විප්පසීදති. අසම්මුල්ලෝ කාලං කරෝති. උත්තරින් අපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. ඔන්න ඔය ආදි වශයෙන් 11ක් දේශනා කරනවා. සුඛං සූපති සුවසේ ඉන්න යනවා. සුවසේ නිදා ගන්න අය අතර අග්‍රස්ථානයේ කවුද ඉන්නේ? බුදුහාමුදුරුවෝ. ඔබ කවද ඔබ සුවසේ නිදාගෙන තියෙනවද එක දවසක්? නැහැ. රාගය ඔබට නිදා ගන්න දෙන්නේ නැහැ. ද්වේෂය ඔබට නිදා ගන්න දෙන්නේ නැහැ. මෝහය ඔබට නිදා ගන්න දෙන්නේ නැහැ. අපි කවදාකවත් නිදාගෙන්නේ නැහැ. සුවසේ. කීන දකින්න දකවීන උදේට මතක නැහැ. ඒ තරම් දෙහිවි කල් වෙලා අපි නිදාගන්නේ. හවුද නැද්ද? කෙල්ල පෙරාගෙන නේද? උදේට නැගිනකොට සරම බිම නැත්තම් කලිසම බිම නේද? පෙරෝගෙන ඉරප එක බිම හීතරට ඇහැරෙන්නේ. ඔන්න ඔය දේවල් අපිට සිද්ධ වෙන්නේ. ඇයි? අපිට කවදාකවත් සුවසේ නිදා ගන්න බෑ. සුවසේ නිදා ගන්න බැරි ඇයි? රාගය කියන එක අපිට සුවසේ නිදා ගන්න දෙන්නේ නැහැ. රාගය කියන්නේ පින්වතුනි සෙක්ස් නෙමෙයි. සෙක්ස් විතරක් නෙමෙයි. අසකන නාසයේ දිව ශරීරයේ මනස කියන හයම පිනවන්න තියෙන නැදියාවට තමයි රාගය කියලා කියන්නේ. ඔන්න ඔය රාගික අදහස් වලින් හිත මත් වෙලා තියෙන්නේ අපි. ඔව රාගික අදහස් ලබා ගන්න බැරුව තමයි අපි පුදුමාකාර විදිහට විඳවන්නේ. අපි බොහොම කැමති දෙයක් අපිට ලබා ගන්න අපි කොයිතරම් විඳවනවද?
ඒක ලැබුණ නැති වුණොත් කොයිතරම් විඳවනවද? නිකන් හිතලා බලන්න පොඩි තරම් විඳවිල්ලත් අපි විඳවන්නේ කියලා. අපිට අපි ආසම කරන දේක් තව කෙනෙක් ගාව තියෙද්දි මොනතරම් විඳවිල්ලත් විඳවන්නේ අපි. අන්න උතන්ට අවිද්‍යාව නැగిලා එනවා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? අන්සතු සැපතක් දැකදල ලොබිනේ උණ්ඩ නොවි මට වේයයි සිටිනේ. උන්කල ඒ සිත හටගත් පවිනේ උන්මතු නිරේ දුක්මයි විඳිනේ. අන්සතු සැපතක් දැකදල ලොබිනේ. කාගේ හරි දියුණු සම්පත්තියක් දැකලා ඒකට ලෝභ හිතලා අනේ උන්ට නොවි මට වුණා නම් ඒක අපි කියන සමහර වෙලාවට කියනවා කාට හරි ස්විච් බෑක් හදුනම මුණ්ඩමනේ ඇදෙන්නේ අපිට ඇදෙන්නේ නැන්නේ මුතල ඇදෙන්නේ නැතුව මට ඇදුනා නම් කියන්නේ නැද්ද? ඔන්න ඔකට කියනවා අවිද්‍යාව කියලා. ඔක සිතෙන් ඇති වෙන්න පින්වද නැති වෙච්ච ගමන් පාප කර්ම සිද්ධ වෙලා ඉවරයි. මොකද මේ ලෝකේ තියෙන වස්තුන්ට තියෙන තණ්හාව. මේ වස්තුන් මේ සැපතක් කියලා හිතාගෙන ඉන්න නිසා ඔය ඔක්කොම ප්‍රශ්නේ ඉඳලා තියෙන්නේ. එහෙමනම් ඔබට සුවසේ නිදා ගන්න නම් ඔබ ඔය මෛත්‍රිය වඩන්න. ඔබ ඔය මෛත්‍රිය වඩද්දී ඔබට තුලත් වැඩෙනවා යම් ධර්ම කොටසක්. මොකද්ද? ඔබ අනිත් කෙනෙකුට නිවන ප්‍රාර්ථනා කරන්නේ ඔබ නිවනේ තියෙන දේ දැකලානේ. නේද? ඔබ සපතයි කියලා හිතාගෙන ඉන්න දේනේ අනිත් අයට සප වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඔබ කවදාකවත් දැකලා නැති දෙයක්. ඔබට පුළුවන් ද ප්‍රාර්ථනා කරන්න තව කෙනෙකුට? ඔබ ආදරය කරන ඔබ මේ හොඳින් හිතවත් ඉන්න කෙනෙකුට ඔබ යමක් ප්‍රාර්ථනා කරනවා නම් ඒකාන්තයෙන් ඔබ හොඳයි කියලා දැකපු දෙයක් නේ ප්‍රාර්ථනා කරන්නේ. ඒ කියන්නේ තවු නිවන් දකින්න නැතුව තමුට මෛත්‍රී භාවනා කරන්න බෑ කියන්නේ. නෑ. ඒක නෙමෙයි. තමන් නිවනේ තියෙන ආනිසංස දැකලානේ තව කෙනෙකුට නිවන රෙකමන්ඩ් කරන්නේ. අන්න ඒක ගැන කියන්නේ. නේද? තමන්ට හොඳ දෙයක් ලැබුණාට පස්සේ ඔබ ඒක හොඳයි කියලා දැනගත්ත නිසා නේද දෙන්නේ. තව කෙනෙකුට කියන්නේ. ඒ වගේම තමයි ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කළාට පස්සේ ඔබ දැනගන්නවා අනේ මම මෙච්චර කල් හිතන් හිටියේ මෙන්න මේකයි සපත කියලා. නමුත් මේක නම් නෙමෙයි සපත මේට වඩා එහා ගිය සපතක් තියෙනවා. ඒක නිසා මම මේට වඩා එහා ගිය සපත තමයි මේ හැමෝටම ප්‍රාර්ථනා කරන්නේ. හැබැයි මම මෙච්චර කල් ප්‍රාර්ථනා කළේ ඒක නෙමෙයි. මං හිතන් හිටපු සපත. මම ප්‍රාර්ථනා කළා මේ සියලු ලෝකයේ සත්‍යයන් ධනෙ ලැබේවා. මම ප්‍රාර්ථනා කළා තියෙනවා ඒක. කියන්නේ රාග විනේ ද්වේෂ විනේ මෝහ විනේ යම් දොරකට හරි එක්ස්පීරියන්ස් කරලා තමයි මෛත්‍රී භාවනාවේ අනිත් අයට ඔව් ඒ කියන්නේ සද්ධර්ම ශ්‍රවණය කළා. ඒක තමයි තුලින් තමුට යම් කිසි එක්ස්පීරියන්ස් එකක් තියෙන කියන්නේ ඒකෙන් යම් සුවයක් තමු ලබලා තමයි අනිත් අයට ඒක එතකොට ඒ වගේම තාමත් ප්‍රශ්නයක් ආවා මේ අපි සුවපත් වේවා කියලා කියන්නේ මේ 11 ගින්නෙන් නිවෙන එකද? ආර්ය මෛත්‍රියට බාවට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන්නේ අන්න ඒක. ඒක තමයි අපි ලෞකික වශයෙන් අපි ප්‍රාර්ථනා කරන එක නෙමෙයි. ඔව් ලෝක වශයෙන් ඒක කරන්නේ. මේ ඒක තමුන් වරද්දගෙන ඊට පස්සේ එතනින් එහාට කරන්න ඕන ඒක. ඒක මොකද ඔබ ඒකයි මම කිව්වේ. මමයි ඒ කාලේ මෛත්‍රී භාවනාව කළා. මම ඉස්කෝල වල රෙකෝඩ් කරලා දීලා තියෙනවා මෛත්‍රී භාවනාව. ලෞකික මෛත්‍රී භාවනාව. ඉස්කෝල වලින් මාව ගෙන්නගෙන ඒක රෙකෝඩ් කරලා අර උදේ දැන් මෛත්‍රී භාවනාව කරනකොට ඒක දානවා. ඒ ලෞකික මෛත්‍රී භාවනාව. මම එතනදී ආලෝකෝත්තර මෛත්‍රී භාවනාව කරන්න කියන බිඳුවකට ගහලා බලනවා. මොකද්ද ඒ කරන්නේ කියලා. නමුත් ලෝකෝත්තර මෛත්‍රී භාවනාවට ඔබ එන්නේ කොහොමද? මෙන්න මේ සද්ධර්මයේ ශ්‍රවණය කළාට පස්සේ ඔබ දන්නවා මොකද්ද සුවය කියලා. අද මේ ලෝකේ ඉන්න විශාල මුදල් තියෙන තිරිස් ලොකු සල්ලිකාරයෝ බොහෝ වශයෙන් බෞද්ධයි. හේතුව මොකද? ඒ අයට හැමදේම තියෙනවා. දැන් ඒ අය හිතන්න පටන් ගන්නවා වෙන විදිහකට. මට මේ මෙච්චර දේවල් තිබිලා මේකත් වඩා සුවයක් තව තියෙනවා. ඒ අය කරන්න පුළුවන් හැම වැඩේම දැන් කරලා නෙදී. අස කන නාසය දිව ශරීරයේ මනස කියන එක පුදුමාකාර විදිහට පිනවල ඇති දැන්. නේද? සල්ලි දිනන ඇති වෙන්නේ. දැන් ඒගොල්ලෝ බලනවා නෑ ඊට වඩා දෙයක් තියෙනවා. ඒක නිසා තමයි මේ බියදම් කරගෙන ලංකාවට ගිහිල්ලා මේ ලංකාවේ ස්වාමින් වහන්සේලා මුණ ගැහිලා ඒ භාවනා කරන භාවනා මධ්‍යස්ථාන වල බොහෝම දැහැමි සිතින් භාවනා කරන මහා සල්ලිකාරයෝ. මහා ධනකුවේරයෝ. දැන් ඒගොල්ලෝ නොකැඩෙන නොබිදෙන සපතක්. එහෙමනම් ඔබ ආර්ය මෛත්‍රිය පටන් ගන්නකොට ඔබට සුඛං සූපති. ඔන්න ඔබට හොඳට නිින්ද යන්න පටන් ගන්නවා. ඇයි ඒ? ඔබ දැන්
ආර්ය වෙන්න හදන්නේ. ආර්ය වෙන්න හදනවා කියන්නේ ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරලා. දැන් ඔබ මොකද කරන්න හදන්නේ? රාග විනය කරන්න හදනවා. මේ රාගය ෂේ කරන්න හදනවා. ද්වේෂය ෂේ කරන්න හදනවා. මෝහය